තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සනසම අර අන්ගේ නිමිත්ත කියන එකත් එක්ක මාර්ගයේදී පටිපුර නිමිත්තක් කියලා අර කිස්ලෝ නිමිත්තත් ඒ විදිහට කතා කරලා ඒවනම්ද සංකතේ කියන්නේ ඒ නිමිත්තකට නැත්තම් දැන් මොකක්ද සනස දෙන්න කෝණේ එයාගේ කෝණේ සනස කොහොමද සංකතනේ අනිත්‍යනේ ඒ කෝණයට සංකේතය කියලා කියන්නේ ඒකෝරේ එයාට දැන් කය හරි මොකක් හරි ගන්නසේ අරමුණට නේද මේ සංකේතය කියන්නේ. දැන් අපි එහෙම නම් කරාට පස්සේ ඒක මොකක් හරි එකක් වෙනවා. දැන් අරමුණක් තියෙන්නේ ඇයි? අරමුණ මමත් එක්ක තියෙන නිසා. හැබැයි දැන් අපි සතිපට්ඨානේ මොකද කරන්නේ? කය කියලා කයක් අත්ති කායෝත්තිව කයක් ඇතයි කියලා ගැනීම. තියෙනවා කියන එක නෙවෙයි ඇතයි කියලා ගැනීම. ගැනීම තමයි සංකේතය. ඔව් ඒ කියන්නේ දැන් අපිට හිතෙන්නේ මමයි පිටයි කියලා. අපිට මම කියලා නොහිතුවා කිව්වට පිට කියලා මම ඉන්නවනේ. පිට කියන්නේ මම ඉද්දිනේ. නැත්නම් පිටක් නැහැනේ. ලෝකයේ කෙරෙහි දකින්න කෝණේ තමයි සංකත කියන්නේ. එතකොට කෝණේ කෝණේ යොමුවීමත් එක්ක ඊතර වීමක් තියෙනවා. ඉතින් ඊතර දැන් සෝතපන්න කෙනා ඊතර වෙලා නැහැ. දර්ශනයේ යොමුවීමත් එක්ක ඊතර වීමක්. එතකොට සංකත දාලා නැහැ. ඒ දර්ශනය කියන්නේ උපාද වායය විතරනේ. නේ? සංකතයේදී තව එකක් තියෙනවා. දර්ශනයේ උපාද වායය විතර දකින්නවා කියනකොට. සම්මතව එකක් දැන් අර අපි පුරාණස් මොන පරිගණක කතා කරත් පිළිීමකට ඊඩක් නේසල්. ඒක බලනවාද? දැන් ඉස්මතු වෙන මාර්ගය විතරයි. දර්ශන ආර්ය සත්‍ය හතරක් කතා කරලා ඒ අපි ලෝකේ ඒ හතර කතා කරන්නේ දකින්න විදිහනේ. ඒක හම්බෙන්න විදිහනේ. ඔය ඒ කෘත්‍ය එක්කනේ. ඒකෙන් තමයි මේ සේකයට එහෙම හතරක් දෙකක්ද කියලා එකක් නැහැ. අපි හතරක් එකක් වෙනවනේ. හතරක් දෙකක්ද කියලා එකක් නැහැ. කියන්නේ සකස් වීම කියන එක සකස් වීම දෙකිය එයා දකිනම නම් සකස් වීම කියන්නේ දුක කියන්නේ සකස් වීම. ඔව්. ඒකවල ඒ යොමු වීම මාර්ගයම නිසා. ඒක එකක් කියන එක එහෙම දන්නෙත් නෑ. එහෙම දන්න බෑ. ඒතොර හතරක්වත් එකක් කිව්වත් පැනමිලානේ. හතරක් කිව්වත් එකක් කිව්වත් පැනමිලා. ඒ වගේම මේ ආර්ය සත්‍ය කතා කරත් මේ ඒකත් සනස හේවීමට තමයි උදාහරණයක් ආර්ය ආර්ය සත්‍ය කියන්නේ දුකනේ හොයන්න තියෙන්නේ. දුක පිළිසිදු හොයන්න කියනවා. මොකද දුක කියන කාරණාව තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ගෝචරත්වය කියන එක. ඒක හොයනකොට සමුදය හම්බ වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවා. මාර්ගය වැඩෙනවා. ඒ කියන්නේ මම කියන්නේ
යෝනිසෝමනසිකාරය ආර්ය සත්‍ය ඒ ඔක්කොම යෝනිසෝමනසිකාර කරන්න ඕනේ. යෝනිසෝමනසිකාරයකද ඔක්කොම කරන්න ඕනේ. හතරම කරන්න. හබ්බසුර තියෙන්නේ. එතකොට අරකට තියෙන දුක පිළිසිනවා කියන මාර්ගයටම සේකයටම යෝනිසෝමනසිකාර කරද්දී මේ විග්‍රහය හම්බෙන්න ඕනේ. ඒ විදිහට. අපිට දැන් ආර්ය සත්‍ය පැනවීමක් තියෙනවා. පැනවීමේදී මේ විදිහට හම්බෙන්න ඕනේ. බුදුරණවහන්සේ කියලා දීලා තියෙන්නේ සේකයාට දුක පිළිසිඳ හොයන දෙයක් සමුදය ප්‍රහාණය වෙන දෙයක් නේ. ඒ දර්ශනයත් එක්ක එහෙනම් යෝනිසෝමනසිකාරය කිරීමේදී හම්බ වෙන්න ඕනේ පිළිසිඳ සෙවිය යුත්තක් හැටියට. ප්‍රහාණය විය යුත්තක් හැටියට. සාක්ෂාත් විය යුත්තක් හැටියට වැඩි යුත්තක් හැටියට තමයි යෝනිසෝමනසිකාරය සිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ යෝනිසෝමනසිකාරය කරන්න යොමු වෙනකොට එවැනි දෙයක් තමයි බුදුරණ සිස්මතු කළ වෙන්නේ. අර සමේ සානසේ යෝනිසෝමනසිකාරය විග්‍රහය මේ පාටික නිමිත්තයි අයෝනිසෝමනසිකාරය ඒ කාරණා ඒක ලෝකේ මට්ටමින් කතා කරපු එකක් නෙවෙයි ලෝකේ මට්ටම ඊට පස්සේ ඒක කොයි වෙලාවද ඊතර වීමේදී කතා කරන්නේ ඊතර වීම සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනසිකාරයනේ. ඊතර මාර්ගය කියනකොට ඒවා මෙතනද හේතුඵලයක් ඉස්මතු වෙන්නේ ඒ කාරණේ. හේතුඵලය දකින්නේ මාර්ගයේදීනේ. නෑ මම කියන්නේ දැන් කාමයේ ලෝක හේතුඵලයක් තියෙනවා. ඒකට සම්මත ඒ හේතුඵලෙන් ඊතර වීම එදෙන්නේ. ඒ ලෝකයේ තුල. ඇති දෙයක පැවැත්ම. ඒ කතා කරන්නේ. ඇති දෙයක පැවැත්ම ලෝකයේ තුල. ඇති දෙය කියනකොට කායික මානසික ඔක්කොම. ඊතරණ පරයය ඇති දෙයක පැවැත්ම නෙමෙයි. පැවැත්ම සිදුවෙන විදිය. එතකොට අපිට තරහ කියන ක්ලේශය ඒක එතකොට පටිච්චසමුප්පාදයේ කතා කරන්න බෑද? පටිච්චසමුප්පාදයේ කතා කරන්න පුළුවන් පජානාදිත් එක්ක. මම කියනවා අපි කොහෙනකොට ඒතර හේතු විදිහට ආඩේ නිමිත්ත අයෝනිසෝමනසිකාරය. එතකොට අපි වෙනින් වශයෙන් මේක හොයන්න වෙනවා. එතකොට යෝනිසෝමනසිකාරයක් ඉදේ. පටිඝ නිමිත්ත කියන එක කොහොමද දෙන්නේ? අයෝනිසෝමනසිකාරය කියන එක කොහොමද දෙන්නේ? ඒක හොයනකොට හැවිල්ලක් විතරයි හම්බෙන්නේ. ඒවලන්න මම කියන්නේ දැන් මොන වේදනාව ස්පර්ශයෙන් කියන කීසවන සේතර වීම කියන එක දැක්කම විතර එනවා. ඔව්. ඒක මෙතනදී එහෙම මේකෙත් එහෙම හම්බෙනවා. හැබැයි යෝනිසෝමනසිකාරයෙන් ප්‍රඥාවෙන් දකින්නට ඕනේ. යෝනිසෝමනසිකාරයක් උපදින්නට ඕනේ. පටිඝ නිමිත්ත. හදන්න බලන්න පටිඝ නිමිත්ත කියලා හොයන්න ගත්තාම දැන් යෝනිසෝමනසිකාරයේදී පටිඝ නිමිත්ත අයින් වීමක් නෙවෙන්නේ. මෛත්‍රී නිමිත්තක් ඇති වෙන එක නෙවෙන්නේ. ලෝකයේ තුලදී මෛත්‍රී නිමිත්ත ඇති වෙනවා පටිඝ නිමිත්ත අයින් වෙනවා. ඒක තමයි ඒ තියෙන විදිහටම නැත්නම් ඔයත් එක්ක මට තරහක් ඇති වෙනවා කියලා. එතකොට ඔයත් එක්ක තරහ ඇති වෙන්නේ ඇයි මට? මං මට වැරදි විදිහට කටයුතු කරා. ඒකනේ මං හිතන රාමුවට වඩා වැරදි විදිහට කටයුතු කරා. ඔයා එහෙම කිව්වේ ඇයි? ඔයාට හිතෙච්ච ඔයාගේ කෙලෙසත් එක්ක නා කිව්වේ. නේ? ඔයා කෙලෙසත් එක්ක කිව්වේ ඇයි මම ඒකට ගැටෙන්නේ? ඇත්ත ඒකනේ. ඇත්ත ඔයාගේ කෙලෙසෙන් ඔයා කිව්වා. ඒක තමයි ලෝකයේ ඇත්ත. ඒක ඒ ඇත්ත ගැන බලනකොට පටිඝ නිමිත්තක් නෙමෙයි කරුණාමෛත්‍රියක් ඇති වෙනවා. ඒකට කියන යෝනිසෝමනසිකාරය කියලා. ලෝකෙ වටේ. ඒ ලෝකයේත් එක්ක. ඒතර මේක අපි ලෝකයේ තියෙන දේත් එක්කම හොයන්න කිව්වොත් එහෙම. ලෝකයේ තියෙන කාරණාත් එක්කම බුදුරණවහන්සේ ලෝකෙදි පෙන්නනවානේ. ගත්තොත් ධම්මානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ හෝ ධම්මානුපස්සනාවේ හෝ ව්‍යාපාදයේ නීවරණේ හරි චිත්තානුපස්සනාවේ හදෝසං චිත්තං කියන කාරණේ බලන්න තියෙන්නේ තරහ කියන කාරණාවට ඒතර ව්‍යාපාද නීවරණේ අපි ඒක බලමු ව්‍යාපාද තරහ නීවරණ ව්‍යාපාදය අර කාරණාවත් එක්ක පටිඝ නිමිත්තයි යෝනිසෝමනසිකාරය. නැත්නම් ව්‍යාපාදයේ
දැන් අපි දාගන්නවා පටිඝ නිමිත්ත හැටියට දැන් බාහිරට දාගෙන අපි මේ අපට තරහ ඇති වෙන්නේ. අපි තරහ කියලා කියන්නේ සිතකටද සිතුවිල්ලකටද? සිතුවිල්ලකට. රාගය කියන්නේ සිතකටද සිතුවිල්ලකටද? සිතුවිල්ලකට. හැබැයි දර්ශනීය පැත්තෙන් යනකොට තියෙන්නේ රාගය කියන්නේ සිතකට බලන්න. තරහ හිතක් හැටියට බලන්න. නීවරණ හැටියට ධර්මයන් හැටියට බලන්න. ව්‍යාපාද ධර්මයන් හැටියට. කාමචිනේ ධර්මයන් හැටියට. එතකොට එහෙනම් අර ලෝකේ පවතින විදිහ කතා කරාම කතාව තුලම කියවිලා ඉවරයි. පටිඝ නිමිත්තක් පිට කියලානේ. අයෝනිසමනසිකාරයක් ඇතුළේ කියලානේ. කියන දේ තුලම පැවැත්මනේ කතා කරලා තියෙන්නේ. සුබ නිමිත්තක් පිට. අයෝනිසමනසිකාරයක් ඇතුළේ. ඒ කියන්නේ පිටමම පිට කියලා දාගෙන ඉවරනේ. අසුබ නිමිත්ත පිට යෝනිසමනසිකාරය ඇතුළේ. ඒත් මම පිට කියලා දාගෙන ඉවරනේ. එතකොට මේ පර්යායය තුළදී එයා ලෝකයට පේන්නේ ලෝකයට හම්බෙන්නේ බෙදා ගැනීමක් තුල සිදුවෙන ක්‍රියාවලිය. ඒකනේ අපට රාගය සිතුවිල්ලක් කියලා තියෙන්නේ. දේශ සිතුවිල්ලක් කියලා තියෙන්නේ. අපට රාග හිතක් කියලා නෙමෙයි හම්බෙන්නේ සිතුවිල්ල. ඒ සිතුවිල්ලක් කියලා හම්බෙන්නේ. ඒ මං ඉන්නවනේ. අද පිටින් සුබය එනකොට පිට මේ අයෝනිසමනසිකාරයේත් මම ඉන්නවනේ. දැන් මට ආව රාගයක් නේ. දැන් මම ඉන්නවා. දැන් අයි කාමයේ සංකල්පමීය රාග පුරුසස්ස කාමෝ කියනකොට එතනක් තියෙනවනේ පිටින් තියෙනවා මම ඉන්නවා කියලා. සංකල්ප කියන්නේ පිට දෙනවා මම ඉන්නවා. එතකොට කියන්නේ හැම පරියායකම සක්කාය දිට්ඨිය ඉස්මතු වෙලානේ. ලෝකේ විමුක්තියක් වෙන ප්‍රතිපදාව. අර බුදුරණවහන්සේ අර දර්ශන කෝණේ යෝනිසමනසිකාරී දර්ශන කෝණේ තියෙන්නේ රාග සිතුවිල්ලක් නෙමෙයි. රාග සිතක්. සිතක්. නීවරණ ධර්මයක්. එතකොට අර බෙදීම සක්කාය දිට්ඨි මම කියන බෙදීමක් එක්ක නෙමෙයි දෙන්නේ. රාගසිත තියෙන්නේ මොකෙන්ද? රාගසිත තියෙන්නේ සලආයතනනේ නාම රූපේ. රාගසිත නාම රූපේ. හිත කියන කාරණා. හිතන පස්සන හට ගන්න නාම රූපේ. හැබැයි රාග සිතුවිල්ල කියන සංකල්පෙම සිතුවිල්ල හට ගන්න. සුබ නිමිත අයෝනිසමනසිකාරය. මගේ හිතවිල්ලක් නේ. අරක රාග හිත. ඒක නාම රූපේ. දැන් අපි හිතන්නේ සිත පිරිසිදුයි සිතුවිල්ලෙන් අකුසලේ ලෝකයේ තියෙන සිත පිරිසිදුයි සිතුවිල්ලෙන් අකුසලේ. ඇත්ත. සිතුවිල්ලෙන් තමයි වෙලා තියෙන්නේ. දැන් සිතුවිල්ලෙන් අපිරිසිදු වෙලානේ තියෙන්නේ. අපිරිසිදු සිතක්මනේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ලෝකයේ මට්ටෙන් සිත අපිරිසිදුම නම් ඒකවල හිතමයින් වෙන්න බෑ. රාගෙ දුරු වෙන්නේ නේ. පුළුවන් දෙන රාගෙ දුරු නොවි පිරිසිදු හිතකින් ඉන්න. ලෝකයේ මට්ටමින් ගත්තාම රාගය හිතක්ම නම් සිතම රාගෙනේ. සිතමයින් වුණාම සිතක් නැහැ. නේ? සිතවිල්ල නම් රාගේ හිතවිල්ලෙන් වුණාම අන්න විතරාගේ බව තියෙනවා. ඒ හිත තියෙනවනේ. බුදුරණවහන්සේ කියපු ක්‍රමයට රාගේ හිතක් නම් හිත ඉක්මිලා රාගේ හිතම නැයින් ඉන්නේ. ඉදෙන්නේ නැහැ. ඒතරයි. උඩ රාගේ හිතයි දෙකක් නෙමෙයි. දකින්න කෝණ එක තමයි. සක්කාය දිට්ඨියත් එක්කනේ දකින්නේ. රාගේ හිතවිල්ලක් කියලා අපට පේනවා. අපි ඒ නිසා රාග හිතවිල්ල නැතුව විරාග හිතවිල්ලක් අපට තියෙනවා. සිතක් හැටියට දකිනකොට දකින්න කෝණයත් එක්ක රාගී සිත ඉක්මුණාම ආයේ හිත කතා කරන්නේ නැහැ. ඉක්මුණා. මගේ හිත කියන එක නෙමෙයි. හක්කාය දිට්ඨිය දෙන්න නැතුව දකින්න කෝණය. ඒක නිසා අපිට
සාමාන්‍ය සූත්‍රයෙන් ගන්නස අකුසලයේ කියලා අපි අකුසලයේ කියලා ගමු. අකුසල මූලයේ ගත්තොත් එතන ඉස්මතු වෙන්නේ අර වගේ ලෝක මට්ටමේ විග්‍රහය නෙවෙයි. නෑ. ඒක ආයතන සම්පිගත දුපරි ක්ලේශයක් කියලා ගත්තොත් එතන ලෝකෝත්තර ඒ කියන්නේ ලෝක මට්ටමේ කතා කරන එකක් නමුත් අතන කතා කරන්නේ ලෝකෝත්තර මට්ටම. කතා කරන පරියායක බලන්න ඕනේ. දැන් උපදී කියන ලෝකේ මට්ටමේ කෙලස් කියන එකට. අකුසල එහෙමත් කියනවා. ඒ දකින්න කෝණේ එක වෙනස් වෙනවා. අපි මේ හැම එකකම එක නිෂ්ඨාවක් දාන. ඇයි එක නිෂ්ඨාවක් දාන්නේ අපි හැම එකකම? අපට අලුත් නෙවෙයි. අපට අලුත් නිසා අපි ඒක හම්බෙච්ච ගමන් මොකද කරන්නේ? අපි හිතනවා ඔක්කොම එකයි කියලා. හැබැයි ඕක දන්න කෙනාට නේ කියන්නේ බුදුරණවහන්සේ. අන්න යාට අලුත් දෙයක් කියන්නේ. එතකොට තමයි අපි දැන් රාගයට ලෝකෝත්තර මාර්ගයේ රාගයට හේතුව කතා කරන්නේ නැහැ. රාගයේ සිතට හේතුව. රාගයේ සිත දැන් ඉතින් ආයතනයක් කතා කරන්නේ. බුදුරණවහන්සේ අපිට මේ බුදුරණවහන්සේ ඊතරෙකට දීලා තියෙන ධාතු ආයතන පරිසම්පාද ස්කන්ධ කියන ඒ තමයි පරියාය. ඊතර වෙන පරිය. ඊතර වෙන තියෙන ධර්ම. නැත්නම් දැන් අපි කාමච්ඡන්දියාවාද අපිට ඒ ගෝචරත්වය කියන එක තමයි මේ වරුදු කරන්න මිසක් එහෙම ඊතරම් පරියන්නේ නෙවෙයි. කාමච්ඡන්දය පජානා තියෙන එකක් තියෙනවානේ. ඒ කාමච්ඡන්දය පජානා තියෙන්නේ ඒතරන පරියායක ධර්මයක් හැටියෙන්නේ. කාමච්ඡන්දේ ධර්මයක් හැටියට තියෙනවා. දැන් අපට කාමච්ඡන්දේ තියෙන මොකක් හැටියටද? මගේ හිතේ තියෙන කෙලෙසයක් නේ. දැන් අපි කාමච්ඡන්දය අයින් වුණාට පස්සේ කාමච්ඡන්දය නැති බව අපිට තියෙනවනේ. ව්‍යාපාදය අයින් වුණාම ව්‍යාපාද නැති බව අපි තියෙනවනේ. අව්‍යාපාද කියන්නේ ව්‍යාපාද නැති බවට. මෛත්‍රිය කියන එක නෙමෙයි. මෛත්‍රියේ තව ව්‍යාපාදයි. මෛත්‍රියේ තව ව්‍යාපාද තමයි. හැබැයි බුදුරණවහන්සේ අර අතන පෙන්නන්නේ ධර්මයක් හැටියට පෙන්නන ව්‍යාපාද නැති වුණා. දැන් අපිට නැති බවක් ඕනේ නැති වෙච්ච දෙයට ආයෙ තියෙන එකක් දාන්න. අරක ධර්මයක්. අපිට තියෙන්නේ මගේ තියෙන කෙලෙසේ නැති වුණා. අපි පරිසම්පාදයේ පරියයයි හැම වෙලේම අර පරියයන් හතරෙන් තොර හේතුවක් කියලා එකක් එහෙම කතා කරන්න බෑ නේද? දැන් අපි ලෝකෙක මට්ටමේ හැම දෙයකටම දැන් ওই පරියයන් ගත්ත සමහර තරහ සිත කියන එක තරහට හේතුව කියලා එහෙම ඉතරෙන් පරියය කතා කරන්නේ නැහැ නේද? දැන් එහෙම ඒ කතා කරන පරයය තුළම අපි ඉඳලානේ කතා කරන්නේ. දැන් අපි ලෝකෙ මට්ටමින් කතා කරන පරයය තුළදීම අපි පැත්තකින් ඉඳලානේ අපි මේක අයින් කරන්න ගන්නේ. ඒ බුදුරණවහන්සේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන සක්කාය දිට්ඨියනේ. ඒකට දැන් අර පරයය අපි මොන විදිහට කතා කරත් අපි පැත්තකින් ඉන්නවා. ඒක සැබෑ ප්‍රශ්නේ නෙමෙයි. ලෝකයට සැබෑ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැනේ. ලෝකයට තමන්ට තියෙන ප්‍රශ්නේ තේරෙනවා. ඉතින් ලෝකයට තමන්ට තියෙන ප්‍රශ්නේ නිදහස් වෙනවා. ඒක උදාහරණයක් ඔතනදී මෙහෙම අපිට තේරුම් ගන්න කරන්නේ. කියන්නේ රාගය කියන එකට රාගයේ ගෝචරත්වයට තමයි පරිසම්පාදේ කතා කරන්නේ. රාගයේ ගෝචරයෙන් කියන කාරණේ. තරහ කියන එකට වඩා තරහ කියන එක ගෝචර වීම කියන කොටත් අපි තවත් ඒ වචන තුලදීම ගෝචර වන්නේක් ඉන්නවා. ඒ අපි හිතන විදිහට කියන්නේ මම කියන ධර්මයේ කතා කරලා තියෙන්නේ එහෙම එකක් කියලා ගත්තොත් තමයි ඉස්සර. ගෝචර වීම කියනකට වඩා පච්චුප්පන්න කියන එක. හරි. ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් උපදිච්ච. ඒක සරස හොයාගෙන යනකොට හම්බෙන්නේ. ඔව්. හොයන් යනකොට කියන්නේ දකින්න එක. ඒ සරස තරහ හොයන් යනකොට අපිට තරහ හිත හම්බෙන්නේ. ඒකම හම්බෙන්නේ නැහැ නේ. ඒක බුදුරණවහන්සේ ක්‍රමයේ හොයන් යද්දී හම්බෙන්නේ නැහැ. නෑ. ඒක හම්බෙන්නේ කෝණෙටනේ. තරහිත හම්බෙන්නේ ආරේ කෝණෙට. තරහිත හම්බෙන්නේ ආරේ කෝණෙන් මෙහාට. ඒ තරහිත හම්බෙන්නේ කොහොමද ආරේ කෝණෙන් මෙහාට? සක්කාය දිට්ඨිය තියෙනකොට සක්කාය දිට්ඨිය තියෙද්දි හම්බෙන්නේ රාග හිතක්
රාග හිතවිල්ලක් කරෙන්න වෙන එකක් හම්බෙන්න විදිහක් නැහැ නේ. හොයන්න හම්බෙන්න තියෙන ඒකමනේ. යෝනිසෝ මනසිකාරය කියන කාරණාව ඉපදීම පමණයි තියෙන්නේ. දැන් අපි ගමුකෝ රාගය කියන කාරණාවට. දැන් අපිට රාගයේදී තේරෙනවනේ. ඔන්න දැන් ඒ කාරණාවම බලමු. හරි. රාගය කියන්නේ සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. හරි. දැන් අපිට ඒක දුරු කරන්න පුළුවන්. දැන් ඔතෙන්ද බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනවා. දැන් ඕක බුදුරණවහන්සේ ඕන්නේ නැහැ කිව්ව දෙන්න. නේ? අපකට ලෝකයේ අයට ඕක තේරෙනවා. විමුක්තිකාමීන්ට. සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය තමයි රාගය ඇති වෙන්නේ. එහෙනම් සුබ නිමිත්ත දුරු කරා නම් රාගය දුරු වෙනවා. රාගය දුරු වෙච්ච බවක් හම්බ වෙනවා. ඔකනේ හම්බෙන්නේ ලෝකෙට. ඔතෙන්ද බුදුරණවහන්සේ බණ කියනවා. ওই කාරණාවට. ওই කාරණාවට බණ කියන්නේ ওই සිද්ධාන්තේ වැරදි. ඔය කරන ඔක්කොම වැරදි වෙන විදිහ තමයි ධර්මයේ කියන්නේ. අද බලන්නකො මේ බුදුන් හතිපට්ඨාන කියපු ක්‍රමය ගත්තාම හිතන්න එකක් නෙමෙයිද තියෙන්නේ. රාග දැන් ඔන්න ඒ කාරණාවට කියනවා. රාගයේ අපිට ඔන්න රාගයේ සුබ නිමිත්තයි අනුසු මනසිකාරය රාගය එනවා. ඒකට අපිට ඒකෙන් දුරු කරන්න පුළුවන් අසුබ නිමිත්තයි අනුසු මනසිකාරය එක්ක. රාගය කියන කාරණාව අපට ආවහම දැන් අපේ ප්‍රශ්නේ දැන් අපි මේක අපට ඇත්තනේ. ඒක බොරුවක් නෙමෙයිනේ ඇත්ත. සම්පූර්ණයෙන් ඇත්තනේ. රාගය ඇති වෙන්නේ සුබ නිමිත්තයි අනුසු මනසිකාරය. රාගය නැති වෙනවා සුබ නිමිත්තයි අනුසු මේක ඇත්තනේ. දැන් අපි අර ලෝකයේ දේවල්ට වඩා විමුක්තිකාම චින්තනයත් එක්ක. ඔන්න ඔය ඇත්තට යහ කියපදයි බුදුරණවහන්සේ කියන ඔතෙන්ද. මොකද්ද කියන්නේ? රාගය කියන කාරණාව දැන් අපට හම්බෙන්නේ අපේ සංකල්පයක් හැටියෙන්නේ දැන් ওই ක්‍රමයට නේද? වෙන එකක් නෙමෙයි. හැබැයි බුදුරණවහන්සේ කියනවා රාගයේ හිතක්මයි කියලා. දැන් ඒක තේරෙන්නේ නැහැ නේ. අයන හිතන්න එකක් තියෙන එච්චරයි. ඒක එනවනේ. එච්චරයි ඉන්නේ. රාගය කියන්නේ හිතක්. දැන් අපිට තේරෙන්නේ නැහැ. නොපෙනෙන දිනුම් කණුවක් තියෙනවා. පේන්නේ නැහැ. මෙතන හරිම පරාජිත තැන. අර නොපේන්නේ. මේක වැරදිනේ. අරක හොයාගන්න දුවනවා. හැබැයි පේන්නේ නැහැ මොකක්වත්. නොපෙනී ලැක්ක කරලා දුවනවා. පේන්න පටන් ගන්නකොට හොදාපන්න වෙලා. අන්න හිතන්න දැන් හිතන්න ගන්න නැද්ද? දැන් අපරෝ නැද්ද ඔක හිතන්න නැත්නම් ඔය ටිකට බුදුරණවහන්සේ කියපු එකත් එක්ක ගැලපෙන්නේ නේ. දැන් ගැලපෙන්නේ හිතන්න ටික තියෙනවා. රාගයේ හිතක් කියනවා. ඒ කරුණෙන්ම හිතන්න එකක් තියෙනවා. ඒකද බුදුරණවහන්සේ ධර්මයේ නිවන කියන එක තමයි සඳහන් කරන්න බෑනේ. පොඩි ආර්ය කෝණේ තමයි. කෝණ වෙනස් කරන එක නේ කරන්නේ. කෝණ වෙනස් කරන්නටයි අර යෝනිසෝ මනසිකාරය උපදීමට යමක් දෙන්නේ. දැන් අපිට රාගයේ හිත කියන එක හොයන්න ඉන්නොත් නාම රූපය කියන කාරණේත් එක්ක තමයි. නැත්නම් අපිට ඒකට මේ නිර්වචනයක් දෙන්න බෑ. ඒකයි ඉතින් හොයන්න ඊළඟට ඒ ඔක්කොම ඉගෙන ගන්නවා ඊට පස්සේ. දැන් ඔක කියනවා ඔන්න දැන් අපිට රාගය හිතම් මේක කොහොමද හිතන්නේ? ඔන්න හිතනකොට ආව හිතන්න කරුණු ටිකක් කියනවා. හැබැයි ඔකක්වත් දැන් අපේ අත්දකින්නේ නැහැ. අන්න ඒව දැන් හොය යනවා හිත. දැන් ඔක්කොම දැන් හැම පැත්තෙම හිතන්න ගොඩාක් පැති යුත් වෙනවා. අපේ රටවල සාධාරණද මේ කාම උපාදානය කියන්නේ කාම බැඳීම වගේ තමයි මෙතන රාගය සාගසිත සිත කියන්නේ. රාගය නෙවෙයි අපරාධ දකින්නේ මගේ ආපු කෙලෙසයක් කියලානේ. දැන් අපට අවංකවම අපට ඇත්තටම ඉන්නේ එකනේ. එහෙනම් රාගයම මට ආපු කෙලෙසයක් නේ. ඒකේ මගේ කෙලෙස නැති වෙන්නේ. තරහ මට ආපු දෙයක් කියන්නේ. ඒක සක්කාය දිට්ඨිය නැද්ද? සක්කාය දිට්ඨිය. ඒතර බලන්න ප්‍රශ්නේ ගත්තාම අවංක ප්‍රශ්නයක නෙමෙයි. ලෝකයන් ප්‍රශ්නේ මගේ රාගේ මගේ දේශිනේ ඒක. ලෝකයට සාධාරණයි. ඒ බුදුරණවහන්සේ වෙන ඕක නෙමෙයි ඇත්ත ප්‍රශ්නේ. සක්කාය දිට්ඨිය. අපි කියන්නේ අපි ඒ දකින්නේ අපි මට හම්බෙච්ච කාරණාව එක්කනේ. දැන් මට රාගයේ බේරෙන්න වෙනවා මොහේ හම්බෙන්නේ කියන්නේ. එතන මට හම්බෙන්නේ දැන් ලෝක පරයයන් හරි. හරි ඒක දැක්කද? ලෝක පරයයන් හරි මට හම්බ වෙනවා. ලෝකෝත්තර පරයයන් තුනම හම්බෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ හම්බෙන්නේ කතා කරන්න බෑනේ. කාටද හම්බෙන්නේ? මටනේ හම්බෙන්න තියෙන්නේ. ඉතින් එතන මේ මම කියන කාරණා වැරදිද?
දැන් අපට ගොඩක් ඕනේ මොකකින් හරි මට දෙයක්, ඒ කියන්නේ මට දෙයක් මේක ලැබෙන්න. දැන් අපි දැන් හරියටම තේරුම් ගත්තා කියලා හොතපන්නයි. දැන් මට ඕනේ හොතපන්න වෙච්ච කෙනා හරියට දකින්න විස්තරේ. දැන් අපිට හොඳට හිතලා බලන්න අපිට නැද්ද හොතපන්න දැන් මම හොතපන්නයි නේ මට දැන් හරියටම දකින්න විස්තරේ දැන් ගන්න ඕනේ. දැන් කවුද දකින්නේ? මම්මනේ දකින්නේ. හොතපන්න කියන්නේ මම දකින්න කියන කාරණාව මම ගැලපෙන්නේ නැහැ නේ. කොහොමද හොතපන්න කරලා පංචපාසන උදේවයි දකින්න. දැන් අපර ඕනේ හොතපන්න කියලා දැන් අපි ඕනේ පංචපාසන උදේවයි දකින්න හොතපන්න කියලා. දැන් කවුද දැක්කේ? මන්නේ දැක්කේ කොසක්කයි දිටි ප්‍රහාණය. ඊතර වෙනවා කියන්නේ ඊතර වෙන පැත්තක් කතා කරන මොකද ලැබෙන්නේ? අපි නිර්වචනයකට ඒ කියන්නේ අපි ආදි වචන නිර්වචි පඤ්ඤාච්චි දාන්න බෑ කියවට අපි දාන්න යන්නේ. ඒක අපිට නැද්ද අපිට දැන් අපි හිතන්නේ නැති වුණාට නිවන් දකින්න නැහැ කියන එක නැති වෙනවා. හිතන්නේ නැති වුණාට ඒක නෙමෙයි වෙන්නේ. දැන් තරංග හොතපන්නල රහත්තුන් තරංග නැති වෙන්නේ නැද්ද? හිතන්නේ නැහැ. ඔයා ඉන්න දැන් ඔයාලා මොනවාරි වුණත් ඇයි? ඔයාව රැක ගන්න හොතපන්න කරලා. මේ පෙන්නව පරයය තුළදීම තමන් කියන කාරණාව නිස්සභාව වෙන විදිහේ විග්‍රහයකින් තමයි යෝනිසමනස්කාරය උපදින්නේ. ඒ කියන්නේ තමන් කියන කාරණාව සම්පූර්ණ නිස්සභාව වෙන විදිහටමයි යෝනිසමනස්කාරය උපදින්නේ. අපට ඕනත්තේ තමන් හරියන විදිහට යෝනිසමනස්කාරය උපදින්නේ. සක්කාය දිට්ඨි ප්‍රහාණයෙන්. ඒක මාර්ගය කියන්න බෑනේ නේද? මාර්ගයේදී සක්කාය දිට්ඨි ප්‍රහාණ ප්‍රතිපදාවක් හම්බෙන්න ඕන නැත්තේ නේ. අපට මාර්ගයේදී ඕනේ සක්කාය දිට්ඨිය තියෙන ප්‍රතිපදාවක්. ඒ කියන්නේ මට හම්බෙන්න ඕනේ හරියට දැනගන්න යෝනිසමනස්කාරය. හරි. මම කරනවා. ඒ ප්‍රඥාවේ ප්‍රත්‍ය තමයි යෝනිසමනස්කාරය. ප්‍රත්‍ය. අපි දැන් හිතනවා අපි මේ යෝනිසමනස්කාරය කරන කාලේ හරි ප්‍රඥාව උපදිනවා කියන්නේ ඒ නේද? යෝනිසමනස්කාරය ඇති වුණා නම් ප්‍රඥාව කියන්නේ ඒතර වෙනවා. ඔව්. යෝනිසමනස්කාරය ඇති වුණා නම් ප්‍රඥාව ඇති වෙනවමයි. අපිට ඒතරම්දී යෝනිසමනස්කාරය හොයන්න හෙවිල්ලක් නැත්නම් අපට ප්‍රධානම දේ අහුම්කන් දීම නෑ. හොයන්නේ අර මොකක්ද කියන්නේ යෝනිසමනස්කාරයේ ඇති වෙන කියන එක දැක්කම දැන් නම් ඒක තාත්වික අර්ථයෙන් නෙමෙයි. හැබැයි අර්ථය හම්බෙන්න බෑ. අර්ථය හම්බෙන්න ලෝකෙන්නේ. අපි හොයාගෙන ඉන්න අපිට මොන හරි අර්ථයක් හම්බුනා නම් ඒ කාලේ විමුක්තිකාමින්ගේ ප්‍රාර්ථික වූ ස්වභාවය හම්බෙන්නේ. ඉතින් අපි විමුක්තියක් හොයනවානේ. එතකොට ඒ කාලේ විමුක්තිකාමෙන් හොයාගෙන ගියපු දෙයක් හම්බෙලා. ඉතින් උපර අපි කරගෙන ගියොත් විමුක්තිකාමෙන් හොයාගෙන ගියපු දේවල් වලින් තියෙන්නේ අසඤ්ඤ අරූපේ. මමත් ගොඩනගන්නේ පස්සේ රාගයේ දේශේ ඉතින් රාගයේ දේශේ දැන් අපි මේ පරයයන් කතා කරනකොට අපි කොහොමද ඉඳලක් බලන්නේ මෙතන මම ඉන්නවා කියලා. කාලය පැන වෙනවා කියනකොටම කියන්නේ කාලය පැනවීම කතා කරනකොටම ආයේ මමත්වයේ පැනවෙනවද නැද්ද අදාළ නැහැ. කාලය පැනවුණා කියනකොටම ඒ කාලය කියන කාරණාවක් මැන්නේ. එතකොට මමත්වයමයි. මමත්වයේ කියන කාරණාවම තමයි මට එන රාගය වෙන්නේ. දැන් අපි එතකොට ඉන්නේ මට විරාගය වෙලානේ. දැන් අපි බලන රාගය ගැන විතරනේ. ඇයි අපි මේ අපි අර මේව අකුසල් කියන පාර්ශවයත් එක්ක අය බලන්නේ මේ රාගය හොඳ නැහැ, රාගය හොඳ නැහැ. විරාගී බව. දැන් රාගය නැහැ කියන අපි විරාගීනේ. දේශනය කරන අපි විත දෝෂීනේ. එතකොට අපි දැන් ඒක අපි තුල දැන් තියෙනවානේ. එතකොට දැන් අපි ඉපදෙලා විරාගී බව නෙමෙයි. අපි රාග නැත්නම් විරාගී නෑ. ඒතර මම ඉපදෙලා ආයි විරාගී බව. එහෙම එකක් නෑ. ඒන්නේ ඒ සාරිපට්ඨාන කතා කරන පරියය අපිට මේ තියෙන දැන් රාගයේ තිබිලා නැතිවීමත් එක්ක විරාගී කියන එක වගේ අදහසක් නෙමෙයි දෙතට තනින් දැන් අපි මැනීමක් එක්කනේ කතා කරන්නේ. එහෙනම් ලෝකෙද? එහෙම සර්.
ඔව්. හරි විරාගී බව දැන් අපි කිසි වෙලාවක අපි නැහැනේ රාගී බව, විරාගී බව, දෝෂී බව, විතදෝෂී බව, මෝහී බව. මෙන්න මේ කාරණාවෙන් තොර මොහොතක් තියෙන එකක් නැහැ නේ. අර එහෙම කිව්වම එහෙමත් මොහොතක් තියෙන්න ඕනේ. එහෙනම් රාගී බවයි, විරාගී බවයි, දෝෂී බවයි, විතදෝෂී බවයි. අනික පහයි විත මොහි නැන්නේ. මොහී බවයි. එතකොට දැන් ওই කරුණු පහෙන් තොරව අපට මම ඉන්නවද ආයෙක නේ? ඒකම මම තමයි. වෙන් කරන්න පුළුවන් නම් ඉතින් මේ ඒ කියන්නේ ඒක ලෝකයාට පේන කෝණයක් විතරනේ. ඇත්ත හොයාගෙන යනකොට අර වෙන්වීම ඉක්ම වෙනවා. අපි අර හැම වෙලෙම මේ රාගය දිහා එක්කනේ බලාගෙන යන්නේ. ඕකයි වැඩේ තියෙන්නේ. විරාග විචිතෝති කියන කාරණා ඒක අපි ෂෝක් නේද විරාග විචිතෝති. ඒක බලන්නේ. ඒ කියන්නේ සංනාව කියන එක භව සංනාවක් හොයන්න ඕනේ. කාම සංනාවක් විතරනේ අපි හොයන්නේ. මේ වලින් අර සමාජයත් එක්ක කතා කරන්නේ නෙවෙයි නේද? ඒත් ඒක වලකම් අපි නියම විතරක් ගරුපේක්ෂාව කියන එකත් එක්ක කතා කරන්නේ. ඔව් ඒ උපේක්ෂාව කියන්නේ අපි උපේක්ෂාව කියන්නේ දෙකක්. කියන්නේ විතරාගී සිත කියන එක සමාජයත් එක්ක කතා කරන්නේ නෙවෙයි. විතරාගී සමාජයත් එක්ක ඔව් සමාජය විතර නෙමෙයි. දැන් අපිට රාගය තියෙනවද? නැහැ. ඉතින් රාගය නැත්නම් විතරාගී වෙලා. හැබැයි විතරාගී නෙවෙයි විවහාරය මොහි කියන්නේ. අන්න ඒකයි තමයි වෙනස තියෙන්නේ. විතරාගී නෙමෙයි විවහාරය මොහි කියන්නේ. හැබැයි විතරාගී විවහාරය නෝ දැන් ඔය රාගෙන් හිටියනම් රාග නැතුණා නම් අන්න විතරාගී විවහාරය. ඇයි? රාගයත් එක්ක නෙමෙන්නේ. දැන් තරහ තිබ්බනම් අන්න තරහ නැතුණා විත දෝෂී වෙනවා. රාගිත් මොහි තමයි. විරාගිත් මොහි තමයි. රාගයත් එක්කයි මයන නිසා විරාගී වෙනවා. දැන් විතරාගිත දෝෂය කියන්නේ ඒ කතා කරන්නේ රාගෙ ඉන්නේ නැහැ කියන එකමයි. අපිට දැන් අවස්ථාව ගත්තා අපි විරාගී. ඒ කියන්නේ ඒ සිතකින් පරයයට එක්කන් කතා කරන්නේ. අනිත්‍යව දන්න රාග රාගයේද ඊට රාගයේද කියන එක තමයි ඒක අනුව බලනම සිතකින් දැන කතා කරන්නේ. යන්න ධර්මයේ ගැඹුරුයි කොහොමද? ගැඹුරු කියන්නේ පතල පේන්න තියෙන ගැඹුරුයි. දැන් කොහොමද මම කරව එක දේශනාවක් කරන්න නැත්නම් එතනින් එහාට අහන්න අමාරුයි. දැන් මගේ හිත ඇදලා තියෙනෙත් ඒකටමනේ. දැන් ඊයේ ධර්මසාකච්ඡාවේ නෝන කෙනෙක් ඇහුවා අර කලින් ප්‍රශ්න මොකක්ද මගේ දැන් කොහොනේ තියෙන්නේ මේක. මට දැන් ඒක මතක නැහැ. මේකෙන් ප්‍රශ්න අහන්නේ. කොහොමද මම ඒ කියන්නේ මම ඒ සූත්‍ර බලාගෙන ඒකත් එක්කනේ තියෙන්නේ. ඒතර දැන් අර සාමාන්‍ය වෙන නිතරම හිතන එකක් එක්ක නම් ඔන්න හරි. ඒ කියන්නේ අපි මේ කෝණෙත් එක්කම මම හැම වෙලෙම කියන එකනේ. මම මේ මට නිවන් දකින්න නම් කරන්න මිසක් ඔයාලා නිවන් දක්කන්න නෙමෙයි. ඉතින් මට ෂෝක් එකකට කවුරු හරි කිව්වොත් එකතු වෙලා ඉන්නවනේ මම එයාලත් එක්ක යනවා. වේදනා පස්සනායේ සමාසනේ සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව මේ සතිපට්ඨානදී එතන අදුක්කම සුඛය කියන එක උපේක්ෂාවත් එක්ක ඒකම කතා කරන්නේ. දැන් ඔය ඔකක්වත් නෙමෙයි කතා කරන්නේ විඳීමනේ. මේක තමයි සම්මත විඳීම. දැන් විතර පුරුදු කිරීමක් එක්ක කතා කරන්නේ. ඔව්. නමුත් වේදනාන පස්සනානේ විඳීම කියන එකනේ. දැන් තුන්වෙනි ධ්‍යානය සත්‍ය අදුක්කම සුඛ මේ හතිපාදිත උපේක්ඛා. විඳීම නෙමෙයි උපේක්ෂාව වෙනවා. හතර දැන් උපේක්ෂාව වෙනවා. විඳීම නෙමෙයි උපේක්ෂාව වෙනවා. එයාලා උපේක්ෂාවට දැනගන්නවා. ඒකනවා මෙතනදී මෙයාගේ දැන් ඒ පරිහාය විඳීමනේ. වේදනාන පස්සනාව කරන සේක්ෂා විඳීම. ඉක්කොසන එයා සැපත් අතෝ දුකත් නැතෝ ඒ කාමයේදී එයාට උපේක්ෂාවද අදුක්කම සුඛය. උපේක්ෂාව කියන එක ලෝකයේත් එක්ක කතා කරනකොට ලෝකයට උපේක්ෂාව කියලා විවහාර වෙන්නේ
ඔහේ ඉන්නවා කියන එකනේ. එහෙමයි. ඇත්ත සැප දුක නැහැ කියන එකනේ. එහෙමයි. හරි. උපේක්ෂාව කියනකොට ඒ ලෝකපරියායත් එක්කනේ. දැන් විදර්ශනා උපේක්ෂාව උපේක්ඛ සම්බොජ්ජංගයක් තියෙනවානේ. හතර බ්‍රහ්මියන් උපේක්ඛාවක් තියෙනවානේ. මධ්‍යස්ථ බවයි උපේක්ෂාව. බයි ලෝකයේදී මධ්‍යස්ථ බව කියන කාරණා. ලෝකයේදී මධ්‍යස්ථ බව කියන්නේ මධ්‍යස්ථ බවෙන් යුක්තයි. හැබැයි අදුක්කම සුඛයක් විඳිනවා. සැප දුක නැති බවක් විඳිනවා. හැබැයි උපේක්ඛා බොජ්ජංගය කියනකොට එතන අදුක්කම සුඛ බොජ්ජංගය නෙමෙයි. මධ්‍යස්ථ ඒකට අර මධ්‍යස්ථ කියන්නේ මධ්‍යස්ථ බව කියන කාරණාව කියනකට වඩා මේ ඒකට සාධාරණයි මාර්ගය තුල ඉන්නවා කියන කාරණාව. ඒ කියන්නේ උපේක්ෂාව විවහාර කරන ආනින්ජයත් එක්ක විවහාර කරන නොසැලෙනවා කියලා. සැලෙන්නේ නැහැ. නොසැලීමෙන් යුක්තයි. දැන් නොසැලීමේ යුක්ත බවකින් ඉන්නවා. හැබැයි සැප දුක නැති බව තිබිච්ච පමණින් නොසැලීමෙන් යුක්ත බවම නැහැ. අරක සමාපත්ත කරේ නොසැලීමේ යුක්ත බව ඉන්නේ. දැන් අපිට සැප දුක නැති අවස්ථා තියෙනවානේ. අදුක්කම සුඛ. හැබැයි අපිට නොසැලෙන බව වන්නේ ආපු ගමන් ඒක අර ඒ අවස්ථාවේ සැප දුක නැහැ කියන කාරණා මිස මොකක් හරි ආවම සැලෙනවනේ සැපෙන් දුකෙන්. අතන සමාපත්තයක් එක තියෙනවා. දැන් මෙතන ලෝකයේ ඉඳීමක් කතා කරන්නේ පජානාති වෙලා. සතිපට්ඨාන. ඒතකොට නිරාමිස අදුක්කම සුඛයක් තියෙනවානේ. ඉතින් උපේක්ෂාව කියන අදුක්කම සුඛ සැප දුක නැහැ කියන එක තමයි අර මෛත්‍රිය වගේ. ව්‍යාපාදය කියන්නේ තරහට. අව්‍යාපාදය කියන්නේ තරහ නැති එකට. මෛත්‍රිය තිබ්බත් අව්‍යාපාද නෙමෙයිද? අව්‍යාපාද. මෛත්‍රිය නැතුව ව්‍යාපාද නැති වුණත් අව්‍යාපාද. අන්න ඒ වගේ තමයි. කියන්නේ ලෝකෙ ඉඳීමක් කියන එක ගන්නද වාසිකී සතිපට්ඨාන කතා කරන්නේ නෑනේ ලෝකෙ දැන් කෝණයත් එක්කනේ සැපෙන් වැළුවත් ප්‍රශ්නයක් නෑ ඒත් එතර වෙනවා ඔය අදුක්කම සුඛම ඕනේ නෑ ඒ ප්‍රතිපට්ඨාන කියන ක්‍රමයට සැපත් ඇති දුකත් ඇති ඕන එක අතනදී තියෙන ලෝකයේ තුල සැප දුක ප්‍රශ්නයක් අදුක්කම සුඛත් එක්ක ෂෝක් ලෝකයේ තුල අතනදී සැපයි දුකයි ඕන එක ප්‍රශ්නයක් නෑ පජානති සතිපට්ඨාන එකේ ගොඩක් දේවල් තියෙනවා සතිපට්ඨාන කරන පටිච්චසමුප්පාද ඉවරුණා අවුරුදු දෙකක් යයි තව. කරන්න හිත දෙකට හැරයක් විතරනේ. නේ. ඉතින් ඉවරෙන්න තමයි අවුරුදු දෙකක්. හදිපත් ඉවරෙන්නේ පටන් ගන්නව අවුරුද්දක් විතරයි. හරි පටිච්චසමුප්පාද දැන් කොච්චර තවද කරන්නේ. හිත දෙකට හැරයක් එකක් කරන්නේ. එතකොට මාසයක් යනවා මාසෙකමාරක් යනවා එක කැලලක් ඉවරයි. එකමාරක් හඩ දෙකක්. තව තියෙනවා 6ක්ද කොහෙද නේ? නේ. අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඤ්ඤාණ විඤ්ඤාණපච්ච නාම රූප නාම රූපපච්ච සලආයතන සලආයතනපච්ච පස්ස. එතනම දෙකක් ගියොත් මාස 10යි. හිතන තමයි ඔක්කොම තියෙන්නේ. යෝනිසෝ මනසිකාරේ ධර්ම මාර්ගය කියන්නේ සම්පූර්ණ යෝනිස. මේකෙන් ලෝකෙට ගෝචර නැහැ. ඒ කියන්නේ බුදුරණවහන්සේ මන්දසාය වෙන්නේ. පුබ්බේ අනුමුදේශ ධම්මේසු පෙරණුවසු විරු ධර්මය. අර කරුණ ටික හම්බෙන්න ඕනේ අනවිදා සංගතකේ හරියට මම පැහැදිලි කරා ඒක. ධර්මයේ ගුණ ධර්මයේ ස්වභාවය තමයි ගම්භීරෝ. තේරෙනවනම් ආයි ධර්මයේ නෙමෙයි. ධර්මයේ බුදුරණවහන්සේ අවබෝධ කර ධර්මයේ මම අවබෝධ කරගත ධර්මයේ. බුදුරණවහන්සේ අවබෝධ කර අපිට කිව්වේකනේ. ඒක ගැඹුරුයි. තේරෙනවනම් ඇයි බුදුරණවහන්සේ අවබෝධ කර ධර්මයේ නෙමෙයි. දැන් අපිට ගැඹුරු නැතු තේරෙන දෙයක් නම් ඕනේ නැත්තේ අපට ඕනේ බුදුරණවහන්සේ ධර්මයක් නෙමෙයි. මම අවබෝධ කරගත ධර්මයේ ඒක එහෙමනේ බුදුන් විස්තර කරන්නේ. මං අවබෝධ කරගත් ධර්මයේ ගැඹීරෝ ගැඹුරු. අපට තේරෙන්න ඕනේ. අපට බුදුරජාණන් ධර්මය එපා. ඒකනේ. ගැඹුරු අවබෝධ කරගත්ත ගැඹීරයි. දුද්දසෝ. දකින්න අමාරුයි. අපට ලේසි එකක් වුණා දකින්න. ඒ කියන්නේ බුදුරජාණන්සේගේ කපණක් එපා. දැන් දුෂ්කරයි කියනවනේ. ඒ ධර්මයේ ස්වභාවය. දුද්දසෝ. දුරනෝබෝධු. අවබෝධ කරගන්න අමාරුයි. අපට ලේසියට අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් ධර්මය එපා. ඒකයි බුදුරජාණන් අවබෝධ කර ධර්මයේ ස්වභාවය. ගම්භීරෝ දුද්දසෝ දුරනෝබෝධු. නිපුණෝ තීක්ෂණ නුවණක් ඕනේ. තීක්ෂණ නුවණ. අපට ඔහේ ඕන දෙයක් කර කර ඉඳි ඕනේ. පුළුවන් කරන්න එකක්. ඒ කියන්නේ බුදුරජාණන් ධර්මය එපා. ඊළඟට
දුරනුබෝධෝ නිපුණෝ පඬිත වේදනියෝ. පඬිතයන් අවබෝධ කරන එක. කියන්නේ පඬිත බවක් අපි තුළ ඉස්මතු වෙන්නට ඕනේ. ඊළඟට අතක්කාවචර තර්කාවචර නැති එක. දැන් අපට ගැලපෙන්නේ තර්කාවචරකමත් එක්කනේ. ඔය ගතිය තමයි බුදුන් වහන්සේ ධර්මයේ තියෙන්නේ. ඒ ධර්මයේ මොකද්ද? ඒ බුදුන් වහන්සේ අවබෝධ කරගත්ත ගම්භීර දුද්දස දුරනුබෝධ නිපුණ පඬිත වේදනීය අතක්කාචාරය මොකද්ද? ඉදප්පච්චේතාදිනම් පටිසමුප්පාදෝ. අන්නේ ධර්මයේ. සබ්බ සංකාර සමුදය සම්පපදිපන්නිසකෝ තණ්හක්ක විරාග නිරෝධ නිබ්බාන. අන්නේ ධර්මයේ. එතකොට ඒ ධර්මයේ සම්පූර්ණ ලක්ෂණය අර ටික. එතනින් මෙහා කිසි ලක්ෂණයක් නැහැ. සාමාන්‍යයෙන් ඕපනයි කියන එක අර තේරෙන්නේ තමාතුලට පමුණවා ගන්න ආ කියන එකද? පමුණවා ගන්නව නෙමෙයි. දකින්නවා කියන එක. දැකීමක් නේ කියන්නේ. ඔක්කොම. ඒ නෑ මේ තමාතුලින් දකින්නවා කියන්නේ. ධර්මයේ ගුණේ. දැන් අපේ ගුණේ ධර්මයේ ගුණේද? අධර්මයේ ගුණේ. අපි අපට ගන්න යන ඒක කාය ගුණයක්ද? අපේ ගුණයක්ද? අන්න ඒකනේ මේ තියෙන විදිය බලන්නේ නෑනේ. අර ධර්මයේ ගුණය. අපේ ගුණයක් නෙමෙයි. අපි මේක අපට අරන් බලන්න යනවා. දැන් ඒක අපි කරන එක යන්නේ. අරක ධර්මයයි කරන්නේ. අපි ධර්මයට කරගන්න යනවා. මෙහෙට අරගෙන ගන්න යනවා. හැම එකම තියෙනවා අපි අඩලුඩුකමක්. අපි මේ බලලා තියෙන කෝණේ අරදී. දැන් එදා කතා කරේ සංඝයා සුපටිපන්නයි. දැන් අපට සංඝයා හම්බ වෙනවා. හොඳට බැලුවොත් අපට හම්බෙන්නේ සාරිපුත්‍ර සානහසනේ. අපට මුගලන් සානහස හම්බෙන්නේ. බලන්න සංඝයා වන්දනා කරන ගාථා තියෙද කියලා. සාරිපුත්තං මේ සාරිපුත්තෝ පටිපදාග මොකක්ද එහෙම කන්නේ? සුපටිපන්නෝ ශා วก සංඝ. උජ්ජුපටිපන්නෝ ශා วก සංඝ. ඥායපටි ඔන්න සංඝයා. අපර ඔය ඕකේ මතක් කියන්නේ මොකක්ද? සුපටිපන්නවද සාරිපුත්‍ර සානහස. උජුපටිපන්නව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කියන්නේ. අපර මතක් කියන්නේ සුපටිපන්න උජුපටිපන්න නෙමෙයි. දැන් ඒ කතා කරන්නේ අපට කෙනෙක් නේ මතක් වුනේ. කෙනෙක් මතක් වෙනකොට දැන් අර ගුණේ සුපටිපන්නයි. මොන සුපටිපන්නද? මාර්ගය යනවා. මාර්ගයේදී කෙනෙක් හම්බෙන එකද තියෙන්නේ? නෑ. උජුපටිපන්න ඍජු මාර්ගය. අරෂ්ඨංග මාර්ගය. ඥානෙ දියුණු වුණ මාර්ගය. එතකොට දැන් ඒ මාර්ගය තුළ තියෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය ඉක්මවීමනේ. කෙනෙක් හම්බෙන එකද තියෙන්නේ? අපට කිනානෙම වෙන්නේ. අපි මේ හැම එකම බලනකොට අපි අර තියෙන දේ බැලුවා නම් එහෙම වෙන්නේ නැහැ. තියෙන විදිය බැලුවා නම් එහෙම වෙන්නේ නැහැ. තියෙන දේ නේ බලන්නේ. අපි අපට හිතන එක. සාරිපුත්‍ර සානහස රහත්නේ. අනිවාර්යෙන් සුපටිපන්න වෙන්න ඇති. උජුපටිපන්න ඥායපටිපන්න. අපි අපට හිතන එක නේද? මේ බුදුරජාණන් නොකියුව ටික නේද? මේකේ තියෙන එක බලන්නේ. අපි ඒක සුපටිපන්න බව හොයන්නේ නැහැ. උජුරවන අපට අර අපි දාගත්ත අර්ථයත් එක්ක සාරිපුත්‍ර සානහසට මුගලන් සානහසට ලේබල් කරලා අපිට දැන් සංඝයාය ගුණ ටික තේරෙනවා. සංඝ ගුණත් තේරෙන්නේ නැහැ. දහම් ගුණ අපට ගන්න යනවා. දහම් ගුණත් තේරෙන්නේ. බුදු ගුණ කොහොමද කතා කරන්නේ? ඒක නෑ විච්ඡප්පසාදයේ සතපන්නී විදිහේ. ඒ කියනවා දෙවන්තරම හරි නිවැරදි දරුවන් සරණ යෑමනේ. එතේ අතාව ඉදත් මම දැන් සංගුණේ හදලා මම කිව්වා සරණ යනවනේ. සරණ යනවා කියන එකද දැන් තේරෙනවා අසරණයි කියන්නේ අසරණ සරණ යන්නේ. දැන් ඉතින් අපි අසරණයිද? දැන් අපි හිතමු අසරණ මේක උදාහරණ ගන්න. මගේ ඇඟ සම්පූර්ණයෙන් ගිනි ගන්නවා. දැන් ගිනි අරන් තියෙනවා. හරිද? දැන් ගිනි ගන්නවා කියන්නේ. දැන් මම ඔයාලට කියනවා අයියෝ ඉක්මන මම නිවන් අනේ මට උපකාර කරන්න කියලා මම ළඟට ඇවිදilla ඉල්ලනවා. නැත්නම් මම මෙහෙම ඉන්නවා. ඔයාලට කැමති නම් නිවන් කවන්නේ ඇත්තට ගානක් නැහැ. නිවන් කවන්නේ. පුළුවන් ද නිවන්? එහෙම ඉන්නවද? නෑනේ. දැන් ඒ ගින්න වගේද මේ අපිට තියෙන හැබැයි ප්‍රශ්නේ ගින්න. ඒ වගේ කොයි ගුණයක් ලොකුයිද? හැබැයි ප්‍රශ්නේ ගින්න. එතකොට දැන් මේ දෙකට සසඳ බලන්නකො. දැන් මම ඔයාලගේ පිළිසරණක් ඉල්ලන්නේ. මං ඉන්නේ මගේ අංගේ ඉතින් මම අර මට ඉක්මන නිවන්න මට අමාරුයි කියලා මම ඔයාලගේ පිළිසරණ. ඒ මං අසරණයි. පිළිසරණක් හොයනවා. නැත්නම් මම ඔයාලා කැමති නම් නිවන්න මට ගානක් නැහැ. එතකොට මං අසරණ නැහැ. මං අසරණ නැහැ කියලා හිතාගන්න. හැබැයි සැබෑම අසරණ භාවය අර මේ සැබෑ ප්‍රශ්නෙත් එක්ක එනකොට කොහොමද තියෙන්නේ? අප්‍රමාදී බව ඉන්නේ. අප්‍රමාදී බව එහෙනම් ඔහොම ඉන්න බෑ.
ඒ කියන්නේ ඒක හිතාගන්න බැරි දෙයක් එනවා. ඒ කියන්නේ අවංකුම අසරණයි. හිතාගන්න බැරි අසරණ බව. මොකුත් කරගන්න බෑ. දැන් එක ගිනි ගත්තාම මොකක් කරගන්න බෑ. දැන් මේ අසරණ බව කිසි දෙයක් කරගන්න බෑ. පුදුම අසරණකමක් තියෙන්නේ. එතකොට කාග ළඟටද යන්නේ? අනේ මට උපකාර කරන්න බුදුරණවහන්සේට. අන්න ඒක තමයි සරණ. එතකොට ඔය අසරණකම ප්‍රකට වෙනවා කියන කාරණාව ඒ කියන්නේ අපි ඔක්කොම අද ලාභයට බලනවානේ. ඒ කියන්නේ ලාභෙට, ලේසියට, සරලවට ඒක හරියට අර මේ නිකන් අර ගනුදෙනුවක් නැත්තම් අර නිකන් ඔකට වචනයක් මොකද්ද මේ ජාම බේර ගන්න. ඔන්න ඔය සිස්ටම් එකේ තියෙන ජාම බේර ගන්න. ඒකෙන්දී මම ඉස්පතු වෙනකම් ශ්‍රද්ධාව ඉස්පතු වෙන්නේ කොහොමද? සැබෑවටම ඒක සෝතාපන්නක සද්ද අවිච්ඡප්පසාද එන්නේ නැහැ නේ සෝතාපන්නකම. සද්ධානුසාරි කියන්නේ ඒ ශ්‍රද්ධාවනේ. අන්න එතන තමයි නියමන ශ්‍රද්ධාව බහගෙන යන්නේ. එතන තමයි සරණ සැබෑ සරණත්වය කියන්න තියෙන්නේ. අපි ඔක්කොම වචනයකට සීමා කරගෙන තියෙනවා. ඒවල ප්‍රඥාව උපදින්න නිසා ශ්‍රද්ධාව නිවැරදි උපදින්නේ. සද්ධානුසාරි කියන්නේ ප්‍රඥාව දිනනවා. දැන් අපට නැද්ද වෙන නොයවසිලි ගති එක දේවල් එක්ක. සමහර අපට අයියෝ මට අවබෝධ කරගත්තේ නැහැ. අනේ මට බුදුරජාණන් වහන්සේ ඕනේ. අනේ මට අපට ඒක නොයවසිලි තියෙනවා. ඒ කියන්නේ අපට අර දැන් අපි හිතමුකෝ අපට මොකක් හරි සාමාන්‍ය ලෝකේ නොයවසිලි ගතියක් තියෙනවනේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණා. ඒ නොයවසිලි ගතිය. ඒ අපහසුතාවය ඉන්නේ නැහැ. ඒ කියන්නේ සැබෑවට ප්‍රශ්නේ නැහැ. ඒ කියන්නේ සැබෑවටම අසරණ නැහැ. ඒ කියන්නේ සැබෑවට සරණක් ඕනේ නැහැ. අපි අර ජාමෙට පොඩ්ඩක් අන්න සරණක් කියලා ජාමෙට යනවා. යටපත් වෙනවා සිහිය උපදිනවා කො. යටපත් වෙනවා ආයෙත් එතකොට උදාහරණ සාධාරණද හිතගෙන ගත්ත කෙනෙක්ගෙන් නිවන් මහන්සිය ගන්නවට වඩා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න ඕන කියන්නේ. කොච්චර සාධාරණද උදාහරණ. ඔය බුදුන් වහන්සේ වෙනව සෑම උදාහරණයක් පුදුම අර්ථයක් තියෙනවා. නැත්නම් අපිට ගන්න උදාහරණ තාත්වික යන්නේ. අපි ඔළුවට ගිනි තියන බලන්න ඕනේ. ඇඟට ගිනි තියාගෙන බලන්න ඕනේ. මොකද්ද කරන්නේ කියලා. දැන් අපිට තියෙන අසරණකම නැද්ද තේරුම් ගත්ත කෙනාට තමයි හැබැයි අසරණකම දින්න. අපිට අසරණකම තේරෙන්නේ තේරෙන්නේ නැහැ කියන කාරණාව එක්ක අසරණකම ඉස්මතු වෙනවා. මොකද හේතුව දැන් අපි සසරේ භයානකත්වයක් දකිනවනම් අපි දැන් අපි ලකුණක් දාගන්න කැමතිනේ. මෙහෙම යද්දි මෙහෙම. දැන් එතනදී මොකද්ද වෙන්නේ? අපි කවදා හරි කරන්නේ නේ. ලකුණක් දාගන්න කැමතිනේ. කවදා හරි මෙහෙම හිතුවොත් වෙන්නේ කවද? අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ බුදුම වෙන්නේ නැහැ කවදාවත්. අපි හිතන්නේ මෙහෙම කරනකොට අපි දැන් සද්ධාවට යොමුනසමන කිට්ටු වෙනවා. දැන් මේකට ලං වෙනවා. දැන් අපට අසරණකමක් තියනවද? අන්න අරකෙදී අරකට එක අසරණකම නැති වෙලා යනවා. හැබැයි අපට විරෝධයක් තේරෙන්නේ නැති වෙනකොට තාම අපට තියෙන්නේ මේ ලැබිච්ච අවස්ථාව අහිමි වෙන ගතිය නම් අන්න අසරණකම ඉස්මතු වෙලා සරණ යනවා. අපි ලකුණ දාගන්න තාක්කල් අපට වෙන්නේ නැහැ මේ පැත්තට යන්න. අපට අසරණ බව ප්‍රකට වෙන්නේ නැහැ. අපි කරන්නේ මේක. අපි කරන්නේම හැම වෙලෙම අපට තේරෙන මට්ටම සෝතාපන්න කෙනා ප්‍රමාද වෙනවා කියනවනම් අනික් කෙනෙක් ගැන කතා කරන්න දෙයක් නැහැ. සෝතාපන්න කෙනා පමාද විහාරී කියනවා. මොකක් එක්කද? මේ ධර්මයේ වැටහීමත් එක්ක. එතනින් ප්‍රමාද වෙනවා කියනවා. සෝතාපන්න කෙනා. පම්පේක තියෙන නන්දිය සූත්‍රය. අයිති දවස දැන් සත්‍ය සත්‍ය හොයන්න කැමති කෙනෙක් නම් එයාට දැන් ලෝකෝත්තර සත්‍යයේ දැන් මොන කියන ගැඹුරක් එක්ක හම්බෙලා ඉලාසනද ලෝකේ සත්‍ය පැත්තට යාම එනවා ඒක උත්සාහනස්. ඉතින් අපිට දැන් හිතන්න ගමන් විමුක්තිකාමී චින්තනයක් ඇති වුණා කියන්නේ. වේදනාව වැඩි ඉඩක් ලෝකේ ඉන්න දෘෂ්ටිත් කියන්නේ. මේමකක් තියෙනවා. අරකේ රස වැඩි නම් සත්‍ය වෙන හැඟීම හරියට තිබ්බොත් අපි සත්‍ය වෙන හැඟීම හරියට තිබ්බොත් බලන්නකෝ වඩාත් සත්‍යයකට යන්නේ තේරෙන සත්‍යයකට යන්නේ. වඩාත් සත්‍ය. එහෙනම් අරක පොඩ්ඩක්වත් එන්නේ නැති නිසානේ. ලෝකෝත්තර ප්‍රතිපදා. ඒක පොඩ්ඩක් හරියනවා නම් එයාට තේරෙනවා ඒක වඩාත් සත්‍යයි කියලා. එහෙනම් අරව පැත්තට යන්නේ මොනේ?
අර පැත්තට යන්නේ අරක වඩා සත්‍යයි කියන කාරණාව වෙන්නේ නැති නිසා. ඒකෙන්ද අරකේ ආසාදය කියන්නේ ආසාදයට වඩා සත්‍යයට කැමති කෙනා. ඔව් සත්‍යයට කැමති කෙනා අතෙන් යනවා. අතන යන්නේ ආස්වාදෙත්. අතන සත්‍ය හොයන කෙනා. සත්‍ය හොයන කෙනා සත්‍යයටමයි යන්නේ. අපේ ලෝකයේ තියෙන ආස්වාදයක් හොයන්න. අපි මොකකින් හරි මුක්ති දෙන්න කැමති. අපි මේ තමන්ට තමන් වැදගත්කමක් දෙනවා කියන කාරණාව අපිට මේක අගෝචරයි. නොදෙනවා කියන කාරණාව ඒක අවිෂයයි. ඉලක්කයක් නැතුව ඉලක්කෙ වෙන්න නේද? සත්‍ය කියන එක සත්‍ය හොයන ඉලක්කය ලබන ඉලක්කය නෙමෙයි. මම අරගෙත් කියන උදාහරණ මම ඊයේ කිව්වා. ඉලෙක්ට්‍රොනික චින්තනයක් තියෙන කෙනෙකුට ඉලෙක්ට්‍රොනික චින්තනයක් තියෙන කෙනෙකුට ඒ කියන්නේ යාට ඉලෙක්ට්‍රොනික්ම ගැන චින්තනය උපරිම චින්තනය. යාර වෙන මොකුත් වන්නේ. අලුතෙන් ෆෝන් එකක් හොයා කියන්නේ ෆෝන් ඒතොර නෑ මොකක්වත් හොයා. මෙන්න මේකෙන් කතා කරන්න පුළුවන් කියලා ෆෝන් එකක් දෙනවා. එයා කවදාවත් මේකෙන් කෝල් ගන්නෑ. ඇත්ත කතා කරන්න පුළුවන් මේක. හැබැයි යාගේ චින්තන ඉලෙක්ට්‍රොනික. එයාට අවශ්‍ය කතා කරන්න පුළුවන් ඉන්නේ කොහොමද කියලා ගන්න. කතා කරන්න එයාට අවශ්‍ය නැහැ. චින්තන ඉලෙක්ට්‍රොනික නේ. එයා මේකේ කේසින් එක ගැන හොයන්න ඕන කියලා හිතෙන්නේවත් නැහැ. දැන් චින්තන ඉලෙක්ට්‍රොනික නේ. මේක ප්ලාස්ටික්, මේකෙන් මොකද වෙන්නේ? මේක වීදුරු, මේක බාට්. ඒක එන්නේ නැහැ එයාට. හිතෙන්නේවත් නැහැ. එයාට මේ කතා කරනවා කියන්නේ මේක සිද්ධ වෙන්නේ කොහොමද? දැන් අපි කියනවා දැන් ඔන්න මම තරංගට කෝල් එකක් ගන්නවා. ඔයාලට හිතෙනවද ෆෝන් එකකින් කතා කරනවා කියලා? ඒ කියන්නේ ඔයාලට හිතෙනවද මේ ෆෝන් එකේ විවහාරය? ඔන්න මගේ තරංග මේකට ගිහිල්ලා ඒකේ තරංග මේ ඉලෙක්ට්‍රෝන හරහා මෙහෙම ගිහිල්ලා ඊළඟට සම්පේතනගාට ගිහිනවා. ඔහොම සිද්ධියක් මොකක්වත් වෙන්නේ නැහැ. මම කතා කරන එකනේ. ඉතින් අපි බොරුනේ කියන්නේ ෆෝන් එකෙන් කතා කරනවා කියලා. ඔයාලට මවන්නේ කතා කරන්නේ. ෆෝන් එකේ සංසිද්ධිය සම්පූර්ණ දැනකොට තමයි මේක මේ ක්‍රියාකාරීත්වය කම්මි. ඉලෙක්ට්‍රොනික චින්තනය කරනාට යා කිසි දෙයක් හොයන්නේ මේකේ ස්වභාවය හොයන එක පමණයි කරන්නේ. එයාට මොකක්ද ලබන්න ඕනෙත් නෑ. මේක වෙන හැටිම එයාට වන්න ඕනේ. හැබැයි ඇත්ත කතා කරන්න පුළුවන් මේකේ. බොරු නෙමෙයි. ඕන්න ඔය බුදුන් වහන්සේ ධර්මයේ කියනකොට අපට ඇහෙනවා සෝතාපන්න වෙනවා, සකදාගාම වෙනවා, රහත් වෙනවා, ඊළඟට සද්ධානුසාර වෙනවා, සංසාර පින් නිදහස් වෙනවා, හතර දුක නිදහස් වෙනවා. එහෙම රැකවරණය ඇත්තනේ. හැබැයි ඒක වෙන විදියක් තියෙනවානේ. ඒ විදිය ආදාරන්නේ. ඒ විදිහටම චින්තනය යනවා වගේ තමයි මේකේ මේ කතා කරන්නේ මේක ෆෝන් එකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා වෙන්නේ. මේකේ ප්‍රතිඵලය අපි මේ කතා කරන එකනේ කරන්නේ. අනිත් වගේ තමයි අපි සෝතපන්න වෙන්න හදනවා. රහත් වෙන්න හදනවා. හැබැයි ඒ කියන ස්වභාවය මොකද්ද කියලා බලන්නේ. මේක ප්ලාස්ටික් කෑල්ල රබර් කෑල්ල ටික හොයන්නේ නැහැ. චින්තනදී අපිට වෙන දේ හොයන්න පුළුවන්. අපිට මේ කතා කරන පේන දේනේ. දැන් අපිට දැන් මේ ෆෝන් එකේ තාම අපිට කිසි කෙනෙකුට හිතලා තියෙනවද මේකේ ක්‍රියාකාරීත්වය යනවද කියලා? Apple ෆෝන් එකක් කවදා ෂෝක් එක. ඊළඟට Samsung ෂෝක්. අපිට ඕනේ තර ෂෝක් බවනේ වටපිට. ඒකනේ අර ඒකේ තියෙන පිට තියෙන කාරණා. ඒකනේ හොයන්නේ. අන්න ඒ වගේ තමයි ධර්මයේ හැනකොට අර අමුතු අලුත් දේවල් එක දේවල් හොඳ දේවල් ඒකට හරිය කැමති. හැබැයි මේකේ සංසිද්ධිය සංසිද්ධිය තියෙන කතා කරන්න පුළුවන් ෆෝන් එකේ. අන්න ඒ වගේ මේ හේතුඵල න්‍යාය කියන කාරණාව. ඒතරොන් න්‍යාය කියන කාරණාවට එන්නේ නැහැ. අර හැම වැල්වට ආරම්භ හොයනවා. අරකට එන්නේ නැහැ. ඇයි? අර සත්‍ය ගවේෂී කියන චින්තනය නෑ. මෙතන තෘප්තිමත් නෙවෙන්නේ. අරකිට අපි තෘප්තිමත් වෙනවා. සත්‍ය ගවේෂී චින්තනය කියනවා ලක්ෂයක් නැවතීමකට තියෙන්න බෑනේ. ඒක කියන්නේ නිස්තාවකට යන්න බෑ. සත්‍ය ගවේෂී චින්තනය කියන්නේ නිස්තාවක් නෑ. ඒකට හෙවිල්ලක් විතරයි. සත්‍ය මොනවද කියලා ලබා ගන්නවා කියන එකට එක නිස්තාවක්. ඒ කියන්නේ මේ ගොඩු ගම්බල යන එකක් කියන්නේ. ලෝකයක් වෙනවට වෙනස් කරනවා. නොලැබෙන දේක් හොයනවා කියලා සහස්නවත් එක. ඉතින් හොයන්නේ ලැබීමක් හම්බෙන්නේ කවදාවත් හේවීම කියලා ලැබීමක් නෙවෙයි. හේවීම කියලා ලැබීමක් නෙවෙයි. අපට හේවීම කියලා ලැබීමක් ඕනේ. අපි හදට වෙන්නට ඕනේ. ඇත්තට මේ ඉලක්කය අපි අන්න එක අර පිටින් අපට උපකාරය අවශ්‍යයි. මේ ඉලක්කය අපි කොහොම හරි අපි තුල කෑවක් දෙන්නට ඕනේ. නැත්නම් අපි කොච්චර කිව්වත් අපි මොනවා හරි ගන්නමයි හොයන්නේ. ඒ බුදුරණාහි කිව්ව දෙයට අවධානයෙන් අහන්න. එකම ප්‍රශ්නේ එක වෙන කිසි දෙයක් නෙමෙයි.
එකම ප්‍රශ්නේ ඕජසෝතෝ ධම්මං සුනාති කන් නිමාගෙන ධර්මය අහන්න නැති එකයි. ඒක වුණා නම් කන් නිමාගෙන ධර්මය අහුවනම් අන්න අර සියලුම ටික එතනින් එහාට සිද්ධ වෙනවා. ඒක කීටකට තියෙනවනේ. ඕජසෝතෝ ධම්මං සුනාති නැත්නම් අර එකක්වත් නැහැ කියනවා. ඕජසෝතෝ ධම්මං සුනාති තියෙනවා අර ඔක්කොම ටික තියෙනවා. මොකද අපි ගන්නෙම කන් නිමාගෙන අහනවා කියන එක නෙමෙයි තේරෙන ටික. තමන්ට ගැලපෙන ටික. තමන්ට හිතෙන ටික. තමන්ට වැටෙන ටික. තමන්ට පුරුදු ගන්න පුළුවන් ටික. ওই ටික නිකන්නේ. ඒ ටික අපට වදිනවා හොඳට. ඉතින් ඒක අහලා නේ. තමන් දන්න දෙයක් නෙවෙයි. අනිත්ලා දෙකේ මේවා සම්පූර්ණ කියන්නේ මේක කරන්නේ කියලා ඉස්සරහට දෙකින් ඈ මේ ප්‍රතිපදාවේ කරන්න ඇති කියලා පුරුෂයෙක් කියලා කියන්නේ ආසනෙන් බහැරයි කියන්නේ සාසනෙන් බහැරයි. ඔව්. අර දෙන්නට. සද්දාන සාඩිවත් නැහැ කියලා කියනවා. එහෙනම් ඇත්තනේ.